උසස්පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණ විද්‍යාවට අදාළ රචනා මාදිලියේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නයි අපි යන්නේ. අපි බලමු අපිට පසුගිය විභාගවලදී දීපු රචනා ප්‍රශ්න මොනවද? ඒ රචනා ප්‍රශ්න වලට අපි කොහොමද පිළිතුරු ලියන්නේ කියන එක චුට්ටක් හොයලා බලමු. බලන්න අපිට හම්බෙනවා 2018 විභාගයේදී අපිට හම්බ වෙච්ච රචනා ප්‍රශ්නය. අන්න ප්‍රශ්නය අපෙන් අහන්නේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ විස්තර කරන්න. හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ විස්තර කරන්න. ඒකේ B කොටස අහනවා AB රුධිර ගණය සහිත මවකගේ හා A රුධිර ගණය සහිත පියෙකුගේ දරුවන්ට රුධිර ගණ ප්‍රවේණිගත වන ආකාරය විස්තර කරන්න. තුන්වෙනි කොටසක් අපෙන් අහනකේ දෙවෙනි කොටසක් අපෙන් අහනවා B වල දෙක ABO රුධිර ගණ ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. උදේට ප්‍රශ්නේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක අපෙන් අහන්නේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරන්න. දෙක අපෙන් අහනවා AB රුධිර ගණය සහිත මවකගේ හා A රුධිර ගණය සහිත පියෙකුගේ දරුවන්ට රුධිර ගණ ප්‍රවේණිගත වන ආකාරය විස්තර කරන්න කියලා. ඊට පස්සේ අපෙන් අහනවා එකේ දෙවෙනි කොටස B වල ABO රුධිර ගණ ප්‍රවේණිය නැත්නම් ප්‍රවේණිගත වන ආකාරය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒතර රචනා ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. කොටස් තුනක් තියෙනවා. අපි එකක් අරගෙන බලමු කොයි වගේද කියලා. බලන්න පළවෙනි එක අපෙන් අහනවා මොකක්ද අහන්නේ? අන්න පළවෙනි එක අපෙන් අහන්නේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරන්න. හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරන්න. උදේට බලන්න හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරන්න කියලායි කියන්නේ. පැහැදිලි? ඒතර ඔකට අපි දන්නවා හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේදී අපි කියන්නේ අපිට හම්බෙන කාරණේ තමයි මේ තියෙන හාඩි-වයින්බර්ග් සමීකරණයනේ p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි 1යි. මේකනේ හාඩි-වයින්බර්ග් සමීකරණය කියන්නේ නැත්තම් අපිට හම්බෙන සමතුලිතතාවය. මෙන්න මේක විස්තර කරන්නයි තියෙන්නේ. පැහැදිලි? එහෙනම් අපි කියමු මෙන්න මෙහෙම මේ අපි රචනා ප්‍රශ්නේ උත්තරේ ලියාගෙන මෙයමු. මවක පැහැදිලි කිරීමක් එක්ක මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරා. ඒතර ගහණයක ඇලීල සංඛ්‍යාතය නියතයක් කියලා තමයි මේ හාඩි හා වයින්බර්ග් කියන්නේ. ගහණයක ඇලීල සංඛ්‍යාතය නියතයක්. හැබැයි ඔය ඇලීල සංඛ්‍යාතය නියත වෙන්නේ පරිපූර්ණ ගහණයක් සඳහා. ඒතර පරිපූර්ණ ගහණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඕකත් එක්ක පැහැදිලි කිරීම කරගෙන යනවා. ඒතර පරිපූර්ණ ගහණයක් කියලා කියන්නේ අන විකෘති සිදු නොවන ආගමන විගමන සිදු නොවන අන්න අහඹු ප්‍රජනනය සිදුවන ඊට අමතරව අපිට හම්බෙන ඊළඟ කාරණාවක් තමයි ආගමන විගමන සිද්ධ වෙන්නත් බෑ විකෘති සිද්ධ වෙන්නත් බෑ අන්න ඊට අමතරව අපි කියනවා මේක ඇතුලේ අහඹු ප්‍රජනනය අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන ස්වභාවික වරණය සිදු නොවන. මොකද ස්වභාවික වරණයක් වුණොත් පරිසරයට ජීවීන් අනුවර්තනය වෙනවා. එවිට ජීවීන්ගේ ඇලීල වෙනස් වෙලා ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙලා උන් පරිණාමයට ලක් වෙනවා. විකෘතියක් වුණොත් ඇලීල වෙනස් වෙනවා. ඒ ඇලීල වෙනස් වීමත් එක්ක ඒගොල්ල අන ප්‍රවේද නැති වෙලා පරිණාමයට ලක් වෙනවා. ආගමන වුණොත් අන්න ගහණයට අලුතෙන් ඥාන එනවා. ඇලීල එනවා. විගමන වුණොත් අන්න ගහණයෙන් ඥාන යනවා. එහෙම වුණොත් ඒත් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙනවා. අන්න එහෙම ගහණයක් අපි කියනවා මොකක් කියලාද? පරිපූර්ණ ගහණය. එතකොට පරිපූර්ණ ගහණයක ඇලීල සංඛ්‍යාතය නැත්නම් ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය නියතයක් කියලා තමයි හාඩි හා වයින්බර්ග් කියන්නේ. එතකොට පරිපූර්ණ ගහණයක් වෙන්න
සම්පූර්ණ කරන්න ඕන කාරණා ටික තමයි අන්න මෙන්න මේ ටික අපි කියන්නේ. පරිපූර්ණ ගහනයක් වෙන සම්පූර්ණ කරන්න ඕන කාරණා ටික තමයි විකෘති සිදු නොවන සිදු නොවෙන්න ඕන. ආගමන විගමන සිදු නොවන. ආගමන විගමන සිදු නොවන. අහඹු ප්‍රජනනය සිදුවන. අහඹු ප්‍රජනනය සිදු වෙන්නත් ඕන. ඊළඟට අපිට හම්බෙන එකක් තමයි විකෘති සිදු නොවන, ආගමන විගමන සිදු නොවන, අහඹු ප්‍රජනනය සිදුවන. පැහැදිලිද? උතන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. හතරවෙනි කාරණය යන අපි කියනවා මොකක් කියලාද? ස්වභාවික වරණයට ලක්වන. ස්වභාවික වරණය සිදු නොවන. මොකද ස්වභාවික වරණයකට ලක් වුණොත් මං කිව්වා ඇලිල සංඛ්‍යාතය වෙනස් වෙනවා. ස්වභාවික වරණයකට නැත්නම් ලක් නොවන නැත්නම් ස්වභාවික වරණය සිදු නොවන. මේක කුඩා ගහනයක් වෙලා බෑ. සාපේක්ෂකව විශාල ගහනයක් වෙන්න ඕන. මෙන්න මේ කියන කාරණා සම්පූර්ණ කරන ගහනයක ඇලීල සංඛ්‍යාතය නියතයක් කියලයි කියන්නේ. එහෙම ඇලීල සංඛ්‍යාතයේ නියතයක් තියෙන තාක් ඒ ගහනය පරිණාමයට ලක් වෙන්නේ නැහැ. මේ කාරණා වෙනස් වුණොත් ඒ කියන්නේ බැරි වෙලා විකෘති සිදු වුණොත්, ආගමන විගමන සිදු වුණොත්, අහඹු ප්‍රජනනය සිදු නොවුණොත්, ස්වභාවික වරණයට ලක් වුණොත්, සාපේක්ෂකව කුඩා ගහනයක් වුණොත් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙනවා. එවිට එම ගහනය පරිණාමයට ලක් වෙනවා. ඕක තමයි අපිට හම්බෙන හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයට අදාළ සිද්ධාන්තය. ඕකෙන් තමයි අපි එහෙමනම් මේ පිළිතුර ගොඩනැගීම සිද්ධ කරන්න ඕන. එහෙනම් බලමු අපි උත්තරයක් ලියන්න ඕකට. මේ බලන්න. අපි කියනවා පරිපූර්ණ ගහනයක ඇලීල සංඛ්‍යාතය නියතයක් බව හාඩි හා වයින්බර්ග් පෙන්වා දෙන ලදී. හාඩි හා වයින්බර්ග් පෙන්වා දෙන ලදී. එහෙනම් මේක පැහැදිලි කිරීම කරේ පරිපූර්ණ ගහනයක ඇලීල සංඛ්‍යාතය නියතයක් බව හාඩි හා වයින්බර්ග් පෙන්වා දෙන ලදී. පරිපූර්ණ ගහනයක් යනු විකෘති සිදු නොවන
ආගමන විගමන සිදු නොවන ආගමන විගමන සිදු නොවන ස්වභාවික වරණය සිදු නොවන ස්වභාවික වරණය සිදු නොවන අහඹු ප්‍රජනනය සිදුවන අහඹු ප්‍රජනනය සිදුවන අන්න බලන්න ප්‍රධාන කාරණා ටික අපි ලිව්වද කියලා විකෘති සිදු නොවන 1යි ආගමන විගමන සිදු නොවන 2යි ස්වභාවික වරණය සිදු නොවන 3යි අහඹු ප්‍රජනනය සිදුවන 4යි හා සාපේක්ෂකව සිදුවන හා සාපේක්ෂකව විශාල ගහනයක් වේ. පරිපූර්ණ ගහනයක් යනු විකෘති සිදු නොවන ආගමන විගමන සිදු නොවන ස්වභාවික වරණය සිදු නොවන අහඹු ප්‍රජනනය සිදුවන හා සාපේක්ෂකව විශාල ගහනයක් වේ. මෙවැනි ගහනයක ඇලීල සංඛ්‍යාතය වෙනස් නොවන හේයින් එම ගහනයේ ප්‍රභේදන ඇති නොවේ. එහෙයින් එම ගහනය පරිණාමයට ලක් නොවන බව හාඩි වයින්බර්ග් සමතුලිතතාවය මගින් පැහැදිලි කෙරේ. අන්න අපේ උත්තරේ. එතකොට ඔන්න හාඩි වයින්බර්ග් සමතුලිතතාවය අපි මක් කරන විදියද විස්තර කරන විදිය. එතකොට ඔක අපි දරුවෝ දැනගෙන තියෙන්න ඕන මේකේ මේ මූලික කාරණේ. අපිට තියෙන p වර්ගයේ ධන 2යි pq ධන q වර්ගය සමාන 1යි. p වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, විෂම යුග්මක සංඛ්‍යාතය, නිලින සමයුග්මක සංඛ්‍යාතය. මේක 1යි කියලා කියන්නේ. එතකොට එවැනි ගහනයක් අපි කියනවා පරිණාමයට ලක් වෙන්නේ නැහැ. ඇලිල සංඛ්‍යාතයේ නියතයක් නම් පරිණාමයට ලක් වෙන්නේ නැහැ. ඇලිල සංඛ්‍යාතයේ වෙනස් වුණොත් පරිණාමයට ලක් වෙනවා. එතකොට ඇලිල සංඛ්‍යාතයේ නියතව තියෙන මොන වගේ ගහනයකද? පරිපූර්ණ ගහනයක. එතකොට පරිපූර්ණ ගහනයක් කියලා කියන්නේ මේ සාධක පහ සම්පූර්ණ කරන ගහනය. පැහැදිලි? මේ සාධක පහ සම්පූර්ණ කරන ගහනයක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්න පරිපූර්ණ ගහනයක් කියලා කියන්නේ. පැහැදිලිද? ඔන්න පළවෙනි කොටසට එහෙමනම් අපි ඒ කොටසට උත්තරයක් ලියුවා. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය විස්තර කරන්න කියන එක. ඊට පස්සේ අපි යමු ඕකේ දෙවෙනි කොටස බලන්න. මොකද්ද දෙවෙනි කොටස තියෙන්නේ බලන්න. අන්න දෙවෙනි කොටස අපිට හම්බෙනවා. AB රුධිර ගණය සහිත මවකගේ හා ඒ රුධිර ගණය සහිත පියෙකුගේ
දරුවන්ට රුධිර ගණ ප්‍රවේණිගත වන ආකාරය විස්තර කරන්න. එතකොට රුධිර ගණ මොනවද තියෙන්නේ? මව AB පියා A. එතකොට ඔන්න බලන්න මේක අපිට බොහොම කෙටියෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මවගේ රුධිර ගණය මව AB පියා අන්න මව AB පියා බලන්න මොකද්ද කියන්නේ කියලා. මව A පියා A අන්න මව AB පියා ඒ රුධිර ගණය සහිතයි. මෙන්න පියා A. එතකොට මේ තමයි අපිට හම්බ වෙන ජනකයෝ ටික. මේ ජනකයි. එතකොට මේගොල්ලන්ගේ ඇලීල පිහිටන විදිය තමයි AB රුධිර ගණයේ තියෙන අයගේ IA IB කියන ඇලීල තියෙන. මෙයාගේ IA සිම්පල් I ඇලීල තියෙන. එතකොට ජන්මාණු හදනකොට මේ බලන්න ජන්මාණු හදනකොට එකක් IA ඇලීල එක ජන්මාණුවකට යන. IB ඇලීලේ තව ජන්මාණුවකට යන. එතකොට IA ඇලීල ලැබීමේ සම්භාවිතාවය 50%යි. IB ඇලීලේ ජන්මාණුවකට ලැබෙන එක 50%යි. ඒ කියන්නේ එකට එකයි. මේ ඒ රුධිර ගණයේ තියෙන පියාගේ IA ඇලීලේ සහිත ජන්මාණුවක් ලැබීමේ සම්භාවිතාවය 50%යි. සිම්පල් I 50%යි. ඒ කියන්නේ එකට එකයි. එහෙනම් දැන් මොකද වෙන්නේ මේ බලන්න. දැන් මෙන්න මේ ජන්මාණුවයි මේ පියාගේ ජන්මාණුවයි එකතු වෙලා ලැබෙනවා IA කියන රුධිර ගණය ලැබෙන. එතකොට IA කියලා කියන්නේ ඒ රුධිර ගණය. මෙයයි ගිහිල්ලා ලැබෙනු. අන්න මවගෙන් ආවා IA පියාගෙන් ආවා අන්න සිම්පල් I. පැහැදිලිද? අන්න. ඒතර ඒත් ලැබෙනවා මොකද්ද? ඒ රුධිර ගණය. මෙයත් එක්ක යනු. මෙතනින් ආවා IA මෙතනින් ආවා IB ලැබෙනවා AB රුධිර ගණය. AB රුධිර ගණය. මෙයත් එක්ක යනු IB සිම්පල් I අන්න ලැබෙනවා B රුධිර ගණය. පැහැදිලිද? බලන්න ආපහු මෙයා මේ IA එක අන්න ජන්මාණුවක් මේ IB. මෙතන IA සිම්පල් I. මෙයා මෙයත් එක්ක ගියේ IA ඒ රුධිර ගණය. ආන්න මේ. ඊට පස්සේ මෙයා මෙයත් එක්ක යනවා සිම්පල් Iත් එක්ක. ඒත් ලැබෙනවා මොකද්ද? ඒ රුධිර ගණය. ඊට පස්සේ මෙයා IB මෙයත් එක්ක යනවා AB රුධිර ගණය. මෙයා මෙයත් එක්ක යනවා B රුධිර ගණය. එතකොට මොනවද ලැබෙන රුධිර ගණ දරුවන්ට? A හම්බෙනවා AB හම්බෙනවා B හම්බෙනවා.
පැහැදිලිද? අන්න. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලි කිරීමක් කරන්නයි තියෙන්නේ. ඔනෝක ලියන්න තියෙන්නේ. අපිට මෙහෙම මේක ලියලා එන්නත් පුළුවන් විභාගෙට. හැබැයි මේක විස්තරයක් එක්ක ලියන්න. පොඩි කෙටි විස්තරයක් හැඳින්වීමක් එක්ක අන්න ඊට පස්සේ අපිට මේකත් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? මේ බලන්න. එහෙනම් අපි ලියන්න ගමු. කොහොමද ලියන්නේ බලන්න. AB රුධිර ගණය සහිත මවකගේ හා ඒ රුධිර ගණය සහිත පියෙකුගේ දරුවන්ට රුධිර ගණ ප්‍රවේණිගත වන ආකාරය විස්තර කරන්න. අන්න මේ බලන්න. AB රුධිර ගණය දරන AB රුධිර ගණය ලැබීම සඳහා IA හා IB ඇලීල පැවතිය යුතුය. පැහැදිලි? එනම් IA IB මගින් AB රුධිර ගණය ලැබේ. AB රුධිර ගණය ලැබේ. AB රුධිර ගණය දරන මවගේ ජන්මානුවල 50%ක් IA ඇලීලය පවතින අතර සියයට 50ක් IB ඇලීලය ඇත. අන්න වැඩි. ඔන්න මවගේ රුධිර ගණය පිළිබඳව අපි විවරණයක් කරා. ඊට පස්සේ අපි කියනවා ඒ රුධිර ගණය සහිත ඒ රුධිර ගණය ලැබීමට නම් අන් IA ඇලීල හෝ IA simple I ඇලීල පැවතිය යුතුය. අන් ඒ රුධිර ගණය ලැබීමට නම් IA ඇලීල හෝ IA simple I ඇලීල තියෙනවා. ඒ රුධිර ගණය දරන පියාගේ ජන්මානුවල IA ඇලීල හා simple I ඇලීල IA ඇලීල හා simple I ඇලීල පවතී. පැහැදිලිද? අන්න එහෙනම් අපි කියනවා මොකක් කියලාද? පියාගේ තියෙන ඒ රුධිර ගණය එහෙනම් IA හෝ එහෙමත් නැත්නම් IA simple I ඇලීල තියෙනවා. පැහැදිලිද? එහෙම වුණොත් තමයි පියා ඒ රුධිර ගණය තියෙන්නේ. ඒතර ඔය දෙකෙන් ඕනම එකක් තියෙන්න පුළුවන්. IA තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් IA simple I තියෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ
අම්මයි තාත්තයි දෙන්නගේ දරුවෝ කොයි වගේද කියලා බලන්නයි අපි යන්නේ. එතකොට මේ මවගෙන් IA අපි අර ඇඳලා පෙන්නුවේ මේ මේ මවගේ IA IB තියෙන්නේ පියාගේ IA සිම්පල්ලයි තිබුණොත් මෙයාගේ මවගෙන් IA ඇවිල්ලා පියාගෙන් IA ආවොත් අන්න අපිට හම්බ වෙනවා මොකක් කියලාද? ඒ රුධිර ගණය. අන්න මවගෙන් IA ඇවිල්ලා පියාගෙන් සිම්පල් I ආවොත් මේ ඒත් ලැබෙන්නේ ඒ රුධිර ගණය. මවගෙන් IB ඇවිල්ලා පියාගෙන් IA ආවොත් AB රුධිර ගණය. අන්න මවගෙන් B ඇවිල්ලා පියාගෙන් සිම්පල් I ආවොත් ලැබෙන්නේ අන්න B රුධිර ගණය. පැහැදිලිද? අන්න ඒක ඔය මුහුංකරණයේ මගින් පෙන්වලා දුන්නා නම් හරි. එතන අපි ලියනවා මේ AB රුධිර ගණය දරන මව හා ඒ රුධිර ගණය දරන පියාට ලැබෙන දරුවන් පහත පරිදි සොයා බැලිය හැක. මේ ලැබෙන දරුවෝ පහත පරිදි සොයා බලන්න පුළුවන්. කොහොමද හොයලා බලන්නේ බලන්න. ඒකට අපි එකතු කරනවා මේ කෑල්ල දැන්. මේ තියෙන ජනකයි මව AB පියා A එහෙනම් IA IB තියෙනවා මවට. මේ තියෙන අන්න ඇලීලා තියෙන විදිය පැහැදිලි. මේ පියාගේ ඇලීලා තියෙන විදිය මෙන්න ජන්මාණු වලට ආවා. ඒ ජන්මාණු වලින් මෙන්න අන්න දරුවෝ ලැබෙනවා. අන්න ඊට පස්සේ අපි අන්තිමට මේකේ ලියනවා මොකක් කියලාද? කොහොමද ඔක අවසන් කරන්නේ? අපි ප්‍රශ්නේ අවසන් කරනවා. AB රුධිර ගණය දරන මව හා AB රුධිර ගණය දරන මව හා ඒ රුධිර ගණය දරන පියාට ලැබෙන දරුවන් පරීක්ෂා කළ විට ඔවුන්ගේ රුධිර ගණ A B හෝ AB
විය හැක. AB විය හැක. පැහැදිලිද? ඔන්න අපිට හම්බෙච්ච රචනා ප්‍රශ්නට අදාළ පිළිතුර. එහෙනම් අපි ඕක ඉස්සෙල්ලා පැහැදිලි කිරීම කරන්න මව හා පියා පිළිබඳව. ඒ පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ අපි මේ මවයි පියයි මුහුණුකරණය කරලා ඊට පස්සේ අපි ගන්නවා මොනවාද? දරුවෝ කොයි වගේද කියන එක අරගෙන පෙන්නලා අපි අවසානයේ කිව්වා මොකක් කියලාද? මේ මව හා පියාට ලැබෙන දරුවෝ මෙන්න මේ විදිහේ රුධිර ගණ දරන දරුවෝ කි. පැහැදිලිද? ඒතර අපිට රචනා ප්‍රශ්නයක් දුන්නහම බලන්න අපි ඉගෙන ගත්ත સિદ્ધාන්ත මේ වාචිකව යොදා ගන්න විදිහ. මේක වාක්‍ය රචනාවක් විදියට යොදා ගන්න විදිහ. එකපාරට අපි මේක විතරක් ලියලා આવොත් අපිට ලකුණු හම්බ වෙන්නේ අඩුයි. එහෙනම් අපි මේකත් ලියන්න ඕන. ඒත් එක්ක ඒක හැඳින්වීමක් කරලා අන්න අපි දරුවෝ අරගෙන පෙන්වන්න ඕනේ කොයි જાතියේ දරුවෝද අපිට හම්බ වෙන්නේ කියලා. යන්න ඊළඟ ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. අන්න ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ AB රුධිර ගණ ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරා. AB රුධිර ගණ ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වන ආකාරය මේ අපිට හම්බෙන මේ ABO රුධිර ගණ කියන ඒවා. අපි අර කෙටියෙන් කියන්නේ ABO රුධිර ගණ. ඒතර ඕක ඇතුලේ තියෙනවා A රුධිර ගණේ තියෙනවා B රුධිර ගණේ තියෙනවා AB තියෙනවා O තියෙනවා. අපි ලියන්නේ ඒක ABO කියලා ලියන්නේ. අපි ලියන්නේ ABO. රුධිර ගණ ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරා. ඒතර ඔබ දන්නවා මෙන්ඩලීය ප්‍රවේණියට අනුව ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල දෙකක් මගින්. ලක්ෂණයක් තීරණය කරන්න දායක වෙන ඇලීල දෙකයි. හැබැයි මානව රුධිර ගණ පරම්පරාගත වීමේදී මේ ABO රුධිර ගණ ප්‍රවේණිය සඳහා ඇලීල 3ක් දායක වේ. ඒ තමයි IA, IB හා සිම්පල් I කියන ඇලීල. පැහැදිලිද? එතකොට අන්න පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නම් මෙන්න මේ විදියට මම ලියලා පෙන්නන්නම් ඕක ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කලින් ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ ඇලීල යුගලකින්. මේ බලන්න අපි කිව්වේ මෙන්ඩල් කියපු විදිහට කැපිටල් T සිම්පල් T උස සිම්පල් T මිටි එහෙමනේ කියන්නේ. හැබැයි රුධිර ගණ තීරණය කිරීම සඳහා IA, IB හා සිම්පල් I කියන ඇලීල සිම්පල් I කියන ඇලීල 3ක් දායක වෙනවා. සිම්පල් I කියන ඇලීල 3ක් දායක වෙනවා. එතකොට මේ බලන්නකෝ. IA මගින් මේ ඇලීල දෙක තිබ්බොත් එමත් නැත්නම් IA සිම්පල් I තිබ්බොත් ලැබෙන්නේ රුධිර ගණය A රුධිර ගණය. මේ IB එමත් නැත්නම් IB සිම්පල් I තිබ්බොත් ලැබෙන්නේ B රුධිර ගණය. මේ IA IB තිබ්බොත් ලැබෙන්නේ AB රුධිර ගණය. සිම්පල් I දෙකක් තිබ්බොත් ලැබෙන්නේ O රුධිර ගණය. ඔන්න ඕකයි අපි කියන්නේ. ඕක ඉතින් රචනා ප්‍රශ්නයක උත්තරයක් විදියට ලියන්න. අපි මේ දන්න સિદ્ધාන්තේ අපි රචනා ප්‍රශ්නයක් විදිහට අන්න අරගෙන ඒකට උත්තරයක් ලියද්දී අපි මොනවද ලියන්නේ? මෙන්න බලන්න උත්තරේ ලියන විදිය.
ප්‍රශ්නය ආපහු කියවන්න. ABO රුධිර ඝන ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. ඉතින් අපි මෙන්ඩලීය ප්‍රවේණිය ගැන කියලෙමු. මෙන්ඩලීය ප්‍රවේණියට අනුව ලක්ෂණයක් තීරණය කරනුයි ඇලීල යුගලක් මගින් ලක්ෂණයක් තීරණය කරනුයි ඇලීල යුගලක් මගින් පැහැදිලිද? අන්න ලක්ෂණයක් තීරණය කරන්න ඇලීල යුගලක් මගින්. නමුත් ABO රුධිර ඝන තීරණය කිරීම සඳහා ඇලීල බලන්න. නමුත් ABO රුධිර ඝන තීරණය කිරීම සඳහා ඇලීල 3ක් දායක වේ. ඇලීල 3ක් දායක. එම ඇලීල IA IB හා සිම්පල් I වේ. එම ඇලීල IA IB හා සිම්පල් I වේ. මෙන්ඩලීය ප්‍රවේණියට අනුව ඇලීල ප්‍රමුඛ හෝ නිලීන විය හැක. ප්‍රමුඛ හෝ නිලීන වෙන්න පුළුවන්. කැපිටල් T නම් ප්‍රමුඛ ඇලීලයක්, සිම්පල් T නම් අපි කියනවා නිලීන ඇලීලයක්. ප්‍රමුඛ හෝ නිලීන වෙන්න පුළුවන්. නමුත් ABO රුධිර ඝන පරම්පරාගත වීමේදී IA හා IB ඇලීල සහ ප්‍රමුඛ ඇලීල ලෙස හඳුන්වයි. ඒ කියන්නේ IA IB කියන ඇලීල දෙක කවුරුවත් යටපත් වෙන්න කැමති නැහැ. එතකොට IA IB කියන ඇලීල දෙක පැවතුනහොත් IA ඇලීලේ ලක්ෂණ හා IB ඇලීලේ ලක්ෂණ දෙකම ක්‍රියාත්මක වෙලා අන්න AB රුධිර ඝනය ප්‍රකාශ වේ. සම ප්‍රමුඛ ඇලීල ලෙස හඳුන්වයි. එනම් IA හා IB ඇලීල
IA හා IB ඇලීල පැවතුනහොත් IA ඇලීලයේ ලක්ෂණ හා IB ඇලීලයේ ලක්ෂණ ක්‍රියාත්මක වී AB රුධිර ගණය ලැබේ. අන්න පැහැදිලි. ඔන්න මෙන්ඩලීය ප්‍රවේණියෙන් ABO රුධිර ගණ පරම්පරාගත වෙන විදිහේ තියෙන වෙනස. එතකොට මෙන්ඩලීය ප්‍රවේණියේදී අපි කියන්නේ ලක්ෂණයක් තීරණය කරන්නේ ජානයක ඇලීල යුගලක් මගින්. ඒ ඇලීල යුගල ප්‍රමුඛ හෝ නිලීන වෙන්න පුළුවන්. පැහැදිලිද? අන්න ප්‍රමුඛයි නම් අන්න ඒ ලක්ෂණ ඉස්මතු වෙනවා, නිලීනයි නම් යටපත් වෙලා යනවා. නමුත් රුධිර ගණ තීරණය කිරීමෙන් සඳහා ඇලීල තුනක් දායක වේ. ඒවා තමයි IA, IB හා සිම්පල් I කිය. මේකෙන් IA හා IB කියන ඇලීල සහ ප්‍රමුඛ ඇලීල. ඒ දෙන්න යටපත් වෙන්න කැමති නැහැ. බැරි වෙලා IA හා IB ඇලීල පැවතුනහොත් මේ IA ලක්ෂණ හා IB ලක්ෂණ ක්‍රියාත්මක වෙලා අන්න අදාළ දරුවට AB රුධිර ගණය ලබා දෙන. මේක තමයි මෙන්ඩලීය ප්‍රවේණියයි ABO රුධිර ගණ පරම්පරාගත වන ප්‍රවේණියයි අතර තියෙන වෙනස. පැහැදිලිද? අන්න. එතකොට මතක තියාගන්න අන්න රචනා ප්‍රශ්නයකට උත්තර ලියනකොට අපි ඕක ගලපලා හරියට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? අන්න. යන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න. අන්න පළවෙනි එක අහනවා අපෙන් පහත සඳහන් ඒවා පැහැදිලි කරා. ප්‍රමුඛ හා නිලීන ඇලීල. ඊට පස්සේ කියනවා ස්වාධීන සංරචනය. ප්‍රමුඛ හා නිලීන ඇලීල අනික ස්වාධීන සංරචනය. ඒකේ B කොටසේ ගානක් දීලා තියෙනවා. කුකුළු පැටවුන්ගේ පිහාටු වල වර්ණය සමප්‍රමුඛ අන්න ඇලීල යුගලක් වන FW හා FB මගින් පාලනය වේ. FW ප්‍රවේණිදර්ශය සුදු පැහැති පිහාටුද, FB ප්‍රවේණිදර්ශය කළු පැහැති පිහාටුද, FB ප්‍රවේණිදර්ශය කහ පැහැති පිහාටුද දරයි. ස්වාධීන ලෙස වියුක්ත වන පතයක් මගින් ඔවුන්ගේ ස්වභාවය පාලනය වේ. L ප්‍රවේණිදර්ශය සාමාන්‍ය පාද, LS ප්‍රවේණිදර්ශය වක්කූ පාද, LS ප්‍රවේණිදර්ශය මාරක වේ. අන්න එහෙම වුණොත් එම ඒ සත්තු මැරලා යනවා. LS තිබ්බොත්. කහ පිහාටු හා වක්කූ පාද ඇති සතුන් අතර මොහොමකින් අන්න කහ පිහාටු සහ වක්කූ පාද තියෙන සතුන් අතර මොහොමකින් ඇති කළහොත් ඉන් ලැබෙන දුහිතෘ පරම්පරාවේ තිබිය හැකි ප්‍රවේණිදර්ශ රූපානුදර්ශ අනුපාත නිර්ණය කරන්න කියලා කියනවා. අපි එකෙන් එකක් අරගෙන බලමු. උතර පළවෙනි කොටස අහන්නේ ප්‍රමුඛ හා නිලීන ඇලීල. දෙක අහන්නේ ස්වාධීන සංරචනය. ඉතින් එහෙම දෙන්න පුළුවන් මේ දුන්නනේ විභාගෙට. ඒතර ඕක හරිනම් අර ස්වාධීන සංරචනය අපිට දෙන්න ඕනනේ. අපිව අමාරුයි දාන්න නැති වෙන්න ස්වාධීන සංරචන නියමය කියලා දෙන්න. ඒතර දන්නවා ළමයි මේ අහන්නේ ස්වාධීන සංරචන නියමය. එහෙම නැත්නම් මෙන්ඩල්ගේ දෙවන නියමය කියලා දෙන්න ඕනේ. එහෙම දීලා නැහැ. දීලා තියෙන්නේ කෙලින්ම මොකද්ද? ස්වාධීන සංරචන. ඒතර මෙහෙම ගැටලුවක් අපිට විසඳ ගන්න පුළුවන් නම් අපිට ප්‍රවේණියේදී අන්න හෙට දවසේ විභාගයට දෙන ගැටලුවක් විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. බලමු එහෙමනම් අපි ඕකේ පළවෙනි කොටස අරගෙන. ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල. මොනවද ප්‍රමුඛ ඇලීල කියලා කියන්නේ? විෂම යුග්මක අවස්ථාවේ අන රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල. අපි පොඩි පැහැදිලි කිරීමක් කරනවා මේ.
විෂම යුග්මක අවස්ථාවේ කැපිටල් T සිම්පල් T මේකෙන් ලැබෙන්නේ උසනේ. එතකොට මෙන්න මේ විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කරන්න දායක වන මෙයා තමයි අපි කියන්නේ ප්‍රමුඛ ඇලීල කියලා. විෂම යුග්මක අවස්ථාවේ මේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක නොවන ඇලීල මෙයා මේ එයා අපි කියනවා කවුරු කියලාද? නිලීන ඇලීල. එහෙනම් මෙයා ප්‍රමුඛ ඇලීල. දොර අපේ පිළිතුරේ තියෙන කාරණා දෙකක්. විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය මෙයා ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල. විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කරන්න දායක නොවන ඇලීල උස නෙන්නේ මේකනුත් ලැබෙන්නේ උස. උස ප්‍රකාශ කරන්න සිම්පල් T ඕනේ නැහැ. එහෙනම් එයා අපි කියනවා කවුරු කියලාද? නිලීන ඇලීලය ලෙස හඳුන්වනවා. එහෙනම් අපි උත්තරය ලියමු. කෙටි උත්තරය වලට තියෙන දිග උත්තර නැහැ. කොහොමද ලියන්නේ? විෂම යුග්මක අවස්ථාවේ අපි ඔකට තව කොටසක් එකතු කරමු ලස්සන වෙන්න. අපි ලියමු ලක්ෂණයක් තීරණය කරන ලක්ෂණයක් රචනා ප්‍රශ්නයක්නේ. ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල. ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂම යුග්මක අවස්ථාවේ පවතින විට රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට ඔන්න වෙන වචනයක් පාවිච්චි කර හැකි. රූපානුදර්ශය ඉස්මතු කිරීමට ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල නම් වේ. ප්‍රමුඛ ඇලීල නම් වේ. අනේ නම් ප්‍රමුඛ ඇලීල කියන්නේ මොනවද? ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂම යුග්මක අවස්ථාවේ පවතිනකොට රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල ලෙස හඳුන්වනවා. එතකොට ඕකේ ඔහොමම ලියලා අපි කියනවා අන්න ප්‍රකාශ කිරීමට දායක නොවන ඇලීල නිලීන ඇලීල. එතකොට කෙටියෙන් ලියන්න එපා. මේ එසේ ප්‍රකාශ කිරීමට දායක නොවන ඇලීල අනේ ලකුණු දෙන්නේ නැහැ එතකොට. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? ඊට පස්සේ අපි ලියනවා රචනා ප්‍රශ්න නෙමෙයි. ලක්ෂණයක් තීරණය කිරීම ලක්ෂණයක් තීරණය කරන ඇලීල යුගල විෂම යුග්මක අවස්ථාවේ පවතින විට විෂම යුග්මක අවස්ථාවේ පවතින විට රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක නොවන ඇලීල නිලීන ඇලීල නම් වේ. අන්න වෙන. ඔන්න ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල. විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කරන්න දායක වන ඇලීල අපි කියනවා ප්‍රමුඛ ඇලීල කියලා.
විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක නොවන ඇලීල අපි හඳුන්වනවා මොනවා කියලාද? නිලීන ඇලීල. ඔන්න පළවෙනි කොටස අපි පැහැදිලි කරගත්තා. එහෙනම් ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටස බලන්න. ස්වාධීන සංරචනය. අපි කිව්වේ මෙන්ඩල්ගේ දෙවන නියමයනේ ඔය. ඉන්ඩිපෙන්ඩන්ට් සෙග්‍රිගේෂන් ලෝ. ස්වාධීන සංරචන නියම. මොකද ස්වාධීන සංරචන නියමය කියලා කියන්නේ? අපි මේ වගේ එකක්නේ කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R. මේ උස රළු බීජ දරන ශාකයක් අපි එහෙම හිතමු. එතකොට මෙන්න මේ වගේ එක්කෙනෙක් ජන්මාණු හදනකොට මේ ලක්ෂණයක් තීරණය කරන්න ඇලීල යුගලක් මගින් මේ පේන. මේ ජන්මාණු සෑදීමේදී මේ ඇලීල වෙන් වෙනවා, වියුක්ත වෙනවා. ඒ වගේම තමයි එක් ලක්ෂණයකට අදාළ ඕනෑම ඇලීලයකට අනිත් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් සමග ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. අතර කැපිටල් T කැපිටල් R එක්ක යනවා, මෙයා මෙයාත් එක්ක ගියා. කැපිටල් T සිම්පල් R එක්ක යනවා, මෙයා මෙයාත් එක්ක ගියා. සිම්පල් T කැපිටල් R එක්ක යනවා, මෙයා මෙයාත් එක්ක ගියා. සිම්පල් T සිම්පල් R එක්ක යනවා. අන්න ඔය තියෙන අපිට හම්බෙන ස්වාධීන සංරචන. පැහැදිලිද? ජන්මාණු සෑදීමේදී සාධක වෙන වෙනවා. එක් ලක්ෂණයකට අදාළ අන්න ඕනෑම සාධකයක් අනිත් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ස්වාධීනව සංරචනය වීම සිද්ධ වෙනවා කියන එක තමයි මේ අන ස්වාධීන සංරචනයෙන් අදහස් වෙන්නේ. පැහැදිලිද? අපි උත්තරේ ලියමු. ලක්ෂණ තීරණය කරන ඇලීල එමත් නැත්නම් මෙන්ඩල් කියපු විදිහට සාධක ජන්මාණු සෑදීමේදී එකිනෙක වෙන්වීම සිදුවන අතර එක් ලක්ෂණයකට අදාළ ඕනෑම ඇලීලයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් සමග ජන්මාණු සෑදීමේදී ආයතින් ජන්මාණු සෑදීමේදී කියලා නොලිව්වත් කමන්නේ. ජන්මාණු සෑදීමේදී එක්වීම හෙවත් සංරචනය වීම එක්වීම හෙවත් සංරචනය වීම සිදුවේ. ඔක තමයි අපි කියන්නේ ස්වාධීන සංරචනය. ජන්මාණු සෑදීමේදී ඇලීල වෙන් වෙනවා. ඒවා මක් වෙනවද? එක් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් සමග සංරචනය වෙනවා දකින්න පුළුවන්. අපි දෙවෙනි කොටසට උත්තර දුන්නා ස්වාධීන සංරචනය කියන එක. ඊට පස්සේ අපි යනවා මේ ප්‍රශ්නේ බලන්න. කුකුළු පැටවුන්ගේ පිහාටුවල වර්ණය සමප්‍රමුඛ ඇලීල යුගලක් වන FW හා FB මගින් පාලනය වෙනවා. පැහැදිලි? මේක තමයි මේ ඇලීල දෙක.
FW සුදු පාට පිහාටු. FB ප්‍රවේණි දර්ශය කළු පැහැති පිහාටුද. FB ප්‍රවේණි දර්ශය කහ පැහැති පිහාටුද දරයි. තොට මේගොල්ලන්ගේ පාද ගැන කියනවා කැපිටල් L සාමාන්‍ය පාද LLS ප්‍රවේණි දර්ශය වක් වූ පාද දරනු. පැහැදිලි. මේගොල්ල මාරකයිලු මෙහෙම අය හිටියොත් ඒ අය දරුවෝ උපදින්නේ නැහැ. මව්කුස තුලදීම විනාශ වෙලා යනවා. නැත්තම් මේ කුකුළු පැටවුන්නේ කලල විනාශ වෙලා යනවා. පැටවු ඇති වෙන්නේ නැහැ. පැහැදිලි. කහ පැහැති පිහාටු වක් වූ පාද ඇති. කො බලන්න කහ පාට පිහාටු. මේ තමයි FB තමයි කහ පාට පිහාටු. FB ප්‍රවේණි දර්ශය කහ පැහැති පිහාටු දරන. අතර මුහුකරණය කරන්නේ කහ පාට පිහාටු දරන මොන පාදද? වක් වූ පාද තියෙනම. කො බලන්න වක් වූ පාද. කැපිටල් L සාමාන්‍ය පාද. LLS වක් වූ පාද. එතර FB කැපිටල් LS අන්න මුහුන් කරණය කර. දැන් ඔන්න බලන්න හිමීට. අපි උත්තරේ ලියන්න හදන්නේ. මෙන්න අපේ පිළිතුර. මේ ජනකයින් කවුද ජනකයෝ අපිට හම්බෙන්නේ? FW FB LLS මේ කවුද කියලා අපි නිකමට යටින් ලියමු. කහ පැහැති පිහාටු දරන වක් වූ පාද. කහ පිහාටු වක් වූ පාද. චුට්ටක් ආපහු ගාන හිමීට කියවලා බලන්න. නැත්නම් අපිට වරදින්න පුළුවන්. මේ තියෙන්නේ FW FB කහ පැහැති පිහාටු LLS වක් වූ පාද. කහ පැහැති පිහාටු වක් වූ පාද. මේ කහ පැහැති පිහාටු හරි වක් වූ පාද. මුහුන්කරණය කරන්නේ යත් එක්කමයි. මුහුන්කරණය කරන්නේ අන්න FW FB LLS එක්ක. කවුද මේ? කහ පිහාටු වක් වූ පාද. පැහැදිලිද? දැන් ඔන්න බලන්න ජන්මානු ගන්නවා. අපි ජන්මානු ගන්න. මෙයා මෙයත් එක්ක යන්නේ. මෙන්න ජන්මානු ගමු. මෙයා මෙයත් එක්ක යනවා. මෙයා මෙයත් එක්ක ගියා. FWL එක ජන්මානුව. මෙයා මෙයත් එක්ක යනවා. FWLS අනිත් ජන්මානුව. මේ ඊට පස්සේ මෙයා මෙයත් එක්ක යනවා. කවුද? FBL මෙයා මෙයත් එක්ක යනවා. අන්න FBL FBLS තොර ජන්මානු 4යි. අනිත් පැත්තෙත් ওই විදිහටම ජන්මානු 4ක් අපිට හම්බ වෙනවා.
මෙන්න මුහුණුකරණය කරා. මෙයාත් එක්ක යනවා FW L එකයි. මෙයාත් එක්ක යනවා FW L S එකයි. මේ බලන්න මෙයාත් එක්ක යනවා FB L එකයි. මෙයාත් එක්ක යනවා අන්න අපි ගමු කවුද? මෙයාත් එක්ක යනවා FBLS එතකොට ජන්මානු කීයක් ඇවිල්ලාද? ජන්මානු අපිට 8ක් ඇවිල්ලා. මේ පැත්තේ 4යි මේ පැත්තේ 4ක් විදිහට ජන්මානු 8ක් හම්බෙලා. රයිට්. එහෙම නවන ජන්මානු 8ක් තියෙනවා. බලන්න අපිට හම්බ වෙනවා ජන්මානු 8ක් තියෙනවා. එතකොට ජන්මානු 8 අපි දානවා මොකේද? අන්න පන්නට් ස්ක්වයර් එකට අපි දාන. මේක දානවා අපි පන්නට් චතුරස්‍රයට දාන. පැහැදිලිද? මේ බලන්න එහෙමනම්. අන්න අපි ගමු පන්නට් ස්ක්වයර් එක. අපි පනට්ගේ චතුරස්‍රය ඇඳගමු. මෙන්න අපිට හම්බ වෙනවා මෙන්න වැඩි. එතකොට බලන්න ජන්මානු ටික අපි දාමු. මේ FW L එක ජන්මානුවක්. අනිත් එක FW L S ඊළඟ ජන්මානු. ඊළඟ එක FB L ඊළඟ ජන්මානු. ඊළඟ එක FB L S ඊළඟ ජන්මානු. මේ පැත්තේ තියෙනවා ඊළඟ ජන්මානු 4. ඒ ටිකමනේ තියෙන්නේ. අන්න අපිට හම්බ වෙනවා FW L එක. FW L S එක. FB L එක. FB L S එක. ඔන්න අපිට හම්බ වෙනවා ජන්මානුවට අපි දැම්මු. ඊට පස්සේ මේ ජන්මානු වලින් ලැබෙන දරුවෝ කොයි වගේද කියලා බලමු. මේ FW L L. එතන FW කියන්නේ කවුද? අපි යමු අතීතයට යනවා. FW මේ බලන්න මොකද්ද කියන්නේ කියලා. FW සුදු පැහැති පිහාටු. FB අන්න අපි කියනවා මොනවාද? කළු පැහැති පිහාටු. FW කහ පැහැති පිහාටු. එතකොට අපිට හම්බෙන්නේ white W නේ. මතක තියාගන්න. B අන්න අපිට හම්බ වෙනවා මොනවාද? FW සුදු පැහැති පිහාටු. FB කළු black නේ white. පැහැදිලිද? මේ දෙන්නම තිබ්බොත් කහ. එහෙනම් ඔන්න අපි යම් බලන්න. මේ බලන්න. එතකොට මේ FW සුදු W නේ. සුදු සාමාන්‍ය පාද.
එහෙනම් මෙයා මේ FW LLS සුදු වක්කූපාද මේ FB FW LL එතකොට මේ කහ සාමාන්‍ය පාද මේ අන්න FB FW LLS මොකද්ද කියන්නේ කහ වක්කූපාද එතකොට මෙතන එනවා මේ FW LLS W නේ white සුදු වක්කු ඇයි LLS වක්කුනේ LL නම් සාමාන්‍ය පාද මේ FW LS මොකද කියන්නේ FW නේ FW නම් සුදු LLS දැන් ඉතින් ගානට යන්න වෙනවා හපව බලන්න පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොකද්ද කියන්නේ කියලා බලන්න LLS මෙති LLS මේ බලන්නකෝ මෙයා අපි කිව්වේ මොකක් කියලාද වක්කූපාද දෙකේම S තිබ්බොත් ප්‍රවේණි දර්ශය මාරකයි අන්න එක මාරකයි එහෙනම් ඔන්න බලමු පැහැදිලිද එතකොට අපි ලියනවාද FW LS තියෙනකොට මේ සුදු මාරක කියලා අනේ නෑනේ සුදුද කළුද කියලා බලන්න දෙයක් නෑ මාරකයි යා මැරිලා ඒ කුකුල් පැටියා ජීවත් වෙන්නේ නෑ එහෙනම් අපි කියනවා මෙයා කොයි જાතියක් කෙනෙක්ද මාරකයි මාරක නම් අපිට එකෙන් වැඩක් නෑ ඒ ප්‍රවේණිදාස එන්නේ නෑනේ අපිට පේන්න රූපානුදර්ශයක් නෑ පැහැදිලි. ඒතර අපි ඒගොල්ලන්ව ගන්නෙ නෑ. අන්න. ඒගොල්ලෝ මාරකයි. මෙන්න ඊළඟට එන්න. මේ FB FW ඒක දෙපැත්ත මාරුනට කමක් නැහැ. FW FB LLS කහ වක්කු මේ FB FW LLS මෙයාගෙත් LS මෙයාගෙත් LS බලන්න LS මොකද කියන්නේ මාරකයි මේ FB FW LL කහ සාමාන්‍ය මේ FW FB අපි ලිව්වේ FB
FW LS එහෙනම් මේ කහ වක්කු මේ FB 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 හරි LL එතකොට මේ කවුද මේ FB FB නේ කළු සාමාන්‍ය මේ FB 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 LS කළු වක්කු මේ FB FW LS කවුද මේ කහ වක්කු මේ FB FB FW LS මාරක මේ FB FB LS කවුද FB FB කළු වක්කු අන්තිම එක්කෙනා FB 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 LS LS ඒක හරියට ගමු LS LS එයත් මාරකයි අන්න බැරි ඔන්න මුහුංකරණය අවසන් ඔන්න මුහුංකරණය කරලා ඉවරයි පැහැදිලිද දැන් අපිට තියෙන්නේ ඕකේ අහන්නේ බලන්න මොකක්ද අහන්නේ කියලා අපෙන් අහන්නේ අන්න මේකේ දැන් ගාන කියවන්න අහපවුම කවුරු අතරද කහ පිහාටු වක්කූ පාද ඇති සතුන් අතර මුහුමක් ඇති කළහොත් ඉන් ලැබෙන දුහිතෘ පරම්පරාවේ තිබිය හැකි ප්‍රවේණිදර්ශ රූපාන්දර්ශ අනුපාත නිර්ණය කරන්න ආන්න එහෙනම් අපි හොයාගෙන යන්න ඕනේ මොනවාද ඕකේ තියෙන ප්‍රවේණිදර්ශයි රූපානුදර්ශයි ඊට අදාළ අනුපාතයි ටික හොයාගෙන යන්න අන්න දැන් එහෙනම් අපි බලමු ඕකේ ප්‍රවේණිදර්ශ රූපානුදර්ශ හා අනුපාත කොයි වගේද කියලා මේ බලන්න අපිට හම්බෙන රූපානුදර්ශ ටික මොනවද රූපානුදර්ශ අපිට හම්බ වෙන්නේ මෙන්න රූපානුදර්ශ සුදු සාමාන්‍යයි මේ බලන්න කීයක් ඉන්නවද කියලා බලන්න සුදු සාමාන්‍ය එකයි පැහැදිලිද සුදු සාමාන්‍ය මේ එක්කෙනෙක් ඉන්නවා සුදු වක්කූනේ කහ සාමාන්‍ය ආන්න සුදු සාමාන්‍ය එකයි
ඊට පස්සේ සුදු වක්කු මේ අන් එකයි මේ අපි කතරයක් දාලා ගමු මේ දෙකයි සුදු වක්කු දෙකයි ඊට පස්සේ කහ සාමාන්‍ය මේ අන්න කහ සාමාන්‍ය අපි රවුමක් දාලා ගමු කහ සාමාන්‍ය කීයක් ඉන්නවද කියලා බලන්න කහ සාමාන්‍ය එකයි දැන් මේ අර කතිර දාපුවා දිහා බලන්නවත් ඕනේ නැහැ දැන් කහ සාමාන්‍ය එකයි මේ තව එකක් ඉන්නවා මේ කහ සාමාන්‍ය දෙකයි අන්න පැහැදිලිද මේක නෑනේ කහ සාමාන්‍ය මේක එක්කෙනෙක් ඉන්නෝ මේක නෑ මේක එක්කෙනෙක් ඉන්නෝ අන්න පැහැදිලිද එතකොට දෙකයි පැහැදිලි ඊට පස්සේ කහ වක්කු අන්න කහ වක්කු මේ මෙතන අපිට හම්බෙනවා පොඩි ත්‍රිකෝණ කෑල්ලක් දාලා ගමු එකයි දෙකයි කහ වක්කු දෙකයි කහ වක්කු තුනයි කහ වක්කු හතරයි මේ තව එක්කෙනෙක් ඉන්නවා කහ වක්කු පහයි මෙයා නැහැ එතකොට කහ වක්කු එකයි දෙකයි තුනයි හතරයි කහ වක්කු හතරක් ඉන්නෝ ඊට පස්සේ තව කවුද අපිට ඉන්නේ කහ වක්කුවයි ඉන්නෝ ඊට අමතරව ඔන්න අපිට හම්බෙනවා සුදු සාමාන්‍ය අපි ගත්තා සුදු වක්කුව ගත්තා කහ සාමාන්‍ය ගත්තා කහ වක්කුව අර ඊට පස්සේ අපිට හම්බෙනවා කවුද මේ කළු වක්කු පැහැදිලිද ඊට අමතරව කළු සාමාන්‍ය ඔන්න තව දෙන්නෙක් ඉන්නවා එහෙමනම් කවුද කළු සාමාන්‍ය ගම් කළු සාමාන්‍ය පාද කළු සාමාන්‍ය පාද මේ කළු සාමාන්‍ය පාද එකයි පැහැදිලි කළු සාමාන්‍ය පාද එකයි පැහැදිලිද වෙන කවුරුවත් නැහැනේ කළු සාමාන්‍ය පාද එකයි තව එක්කෙනෙක් ඉන්නෝ ඒ තමයි අන්තිම එක්කෙනා අපිට හම්බ වෙන අන්න ඒ තමයි කළු වක්කූපාද කළු වක්කූපාද කී දෙනෙක් ඉන්නවද එකයි එකයි දෙකක් අන්න වැඩි ඔන්න අපිට හම්බ වෙන රූපානුදර්ශ ටික සුදු සාමාන්‍ය එකයි සුදු වක්කූ දෙකයි කහ සාමාන්‍ය දෙකයි කහ වක්කූ හතරයි කළු සාමාන්‍ය එකයි අන්න කළු වක්කූපාද දෙකයි එහෙනම් රූපානුදර්ශ ටිකයි රූපානුදර්ශ අනුපාත ටිකයි තමයි මේ අපි අරගෙන තියෙන්නේ. ඒතර මේ තියෙන මොනවාද? අන්න අපිට හම්බ වෙච්ච රූපානුදර්ශ හා අන්න රූපානුදර්ශ හා අනුපාත. රූපානුදර්ශ හා අනුපාත ටික තමයි මේ තියෙන්නේ. අන්න ඒක අපිට හම්බ වෙනවා එහෙමනම්
බලන්න රූපානුදර්ශ අනුපාත ටික මෙන්න සුදු සාමාන්‍ය 1යි සුදුවක් වූ 2යි කහ සාමාන්‍ය 2යි කහවක් වූ 1යි කළු සාමාන්‍ය 1යි කළුවක් වූ පාද 2යි අන්න ඔන්න ඔය විදියට රූපානුදර්ශ අනුපාත ටික අපිට ලැබෙනවා අන්න බලයන් ඊට පස්සේ අපිට තියෙනවා තව එක වැඩක් ඕක ඇතුලේ ඒ තමයි අපිට ගන්න තියෙනවා ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි ගන්න තියෙන්නේ එහෙනම් ඔන්න අපි බලාගත්තා රූපානුදර්ශ හා රූපානුදර්ශ අනුපාත ටික පැහැදිලියි අපිට ඒක හරිනම් අපි ඊළඟ එකට යනවා එහෙනම් අපෙන් ඊළඟ අහන ප්‍රශ්නේ මේකේ ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි පෙන්වන්න කියන එක. එහෙමනම් මම ඔන්න ගත්තා එක. ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්න ඊට පස්සේ ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි. මෙන්න අපි යමු. ප්‍රවේණි දර්ශ අනුපාත ප්‍රවේණි දර්ශ අනුපාත ටික බලන්නයි. මාරකය අපි ගන්නෙ නෑ මේ. ඒවා අපිට පේන්න නෑනේ. ඒගොල්ලෝ මැරිලා. ඒගොල්ලන්ගේ කලල විකසනයක් වෙන්නේ නෑ. ඒ අය අන්න අපිට අපි ඒවා කවුන්ට් කරන්නේ නෑ. අපි ඒවා එකතු කරලා ගන්නෙ නෑ. දැන් එහෙමනම් ඔන්න බලන් ඉන්න. මේකේ අපිට හම්බ වෙන ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි කොයි වගේද කියලා. මේ බලන්න. එහෙනම් අපි ප්‍රවේණි දර්ශ ටික එකින් එක කියෝ. FW මේ පළවෙනි එක්කෙනා ගන්න. FW L කීයක් තියෙනවද කියලා බලන්න. මේ FW L මෙතන එකයි. පැහැදිලි. තව කොහේ හරි තියෙනවද? මෙතන නැහැ. මෙහෙ නැහැ කොහොමටත්. මේ අන්න FW L පැහැදිලි. එකයි තියෙන්නේ. ඊට පස්සේ යන අපිට බලනවා මේ බලන්න. ඊළඟ එක්කෙනා ගමු. FW LS LS කීයක් තියෙනවද බලන්න මේ. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන තවත් එක්කෙනෙක් ඉන්නවා මේ. මෙතන තවත් එක්කෙනෙක් අන්න මෙයාවත් ගත්තා එහෙනම්. මම පාට කරගෙන මේ යන්නම් මේ. මෙයාත් ගත්තා. දෙකයි. FW LS ඒ කියන්නේ දෙකයි. අන්න ඊට පස්සේ අපි ගන්නවා මේ අපි මේක මේ පැත්තෙන් ගමු. නැත්නම් අපිට ඉඩ මදි වෙනවා වැඩේ. මේව බලන්නත් එපා. නැත්නම් බෑන එක. මේ බලන්න එහෙනම් ඔන්න අපි ගන්නවා ප්‍රවේණි දර්ශ අනුපාත. අපි රූපානුදර්ශය අනුපාතයි ගත්තා. දැන් ප්‍රවේණි දර්ශය අනුපාතයි ටික ගන්නවා. බලන්න. අපිට හම්බ වෙනවා FW L මෙයා එකයි. මේ જાතිය එක්කෙනයි අන්න වැඩේ. මේ ප්‍රවේණි දර්ශ රූපානුදර්ශ නෙවෙයි. පැහැදිලි. ප්‍රවේණි දර්ශ මේ જાතිය ප්‍රවේණි දර්ශ එකයි තියෙන්නේ. ඊට පස්සේ මේ FW LS කීයක් තිබ්බද අපිට මේ
අන්න මම මේක පාට කරලාමයිනේ ගියේ මේ. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා කියලා අපි ගත්තා. ඊට පස්සේ මෙයාව ගමු. FB FW L L බලන්න කීයක් තියෙනවද කියලා. අපි ඒක දාගම්මු. වෙන පාටකින් දාගමු. මේ එකයි FB FW capital L में දෙකයි පැහැදිලි. ඊළඟ එක ගන්න FB FW L LS මෙන්න ඊළඟ එක FB FW L LS මෙතන එක්කෙනයි මේ අපි මේ ත්‍රිකෝණ කෑල්ල පාට කරලාම ගමු එකයි. තව කොහෙද තියෙන්නේ මේ ත්‍රිකෝණ කෑල්ලත් පාට කරලා ගමු දෙකයි. අන්න FB FW නේ දෙකයි මේ මෙයාවත් පාට කරලා ගමු තුනයි. මෙයාවත් පාට කරලා ගමු කීයද? හතරයි. අන්න එතකොට අපි මෙයාව ගත්තා, මෙයාව ගත්තා, මෙයාව ගත්තා, මෙයාව ගත්තා, මෙයාව ගත්තා. එහෙනම් මෙයාව බලමු. මාරකය ගන්න නැහැ. එයා එපා. මෙයාව ගත්තා, මෙයාව අන්න. එහෙනම් ගන්නවා ඊළඟට කාවද අපි ගන්න? ඊළඟට අපි ගන්නෝ මෙයාත් මාරකයිනේ. එයත් එපා අපිට එයාවත් අයින් කරා මේ. එහෙනම් ඊට පස්සේ ගන්න මෙයාව මේ. අන්න. FB capital L capital L. FB capital L capital L. බාන කීයක්ද තියෙන්නේ කියලා. FB capital L capital L අපි සංකේතයක් දාමු. තරු ලකුණක් ගමු. එහෙම සංකේත දාන්න දරුවෝ එතකොට දැන් මේව ගත්තා කියලා පැහැදිලි නෙමෙයි. එතකොට ආයෙව අපි හොයන්න යන්නේ නැහැ මේ. මේක ගත්තා එහෙනම් එකයි. එකක් මෙතන තියෙනවා. FB capital L capital L. කො මේ ටික අරන් තියෙන්නේ. මේකෙත් අන්න මෙයාව ගන්න බෑනේ. අපිට ඕනේ FB capital L capital L. ආන්න FB capital L capital L එකයි. අන්න එයාවත් ගත්තා එහෙම. ඊට පස්සේ FB අන්න capital L S මේ බලන්න FB capital L S ආන්න ඒ කවුද මෙයා මේ අන්න සංකේතයක් ගමු අපි වෙන පාටකින් මම සංකේතයක් දාන්න අපි දාමු නිල් පාටි අපි සංකේතයක් ගමු නිල් පාටි කොහොම එක්කෙනෙක්ද FB L LS ආන්න අපි යාට දාමු ත්‍රිකෝණ කෑල්ලක් දාමු පැහැදිලි එකයි මේ දෙකයි තව තියෙනවද ආන්න වෙන නැහැ දෙකයි තියෙන්නේ ආන්න පැහැදිලිද දැන් බලන්න ප්‍රවේණි දර්ශ ටික ඔක්කොම ගත්තද කියලා දැන් බලන්න මං කරපු වැඩෙන් ඔබට යමක් පැහැදෙන්න ඕනේ ඒ තමයි අපි එකපාරක් ගත්ත එක්කෙනෙක් ආය අපිට ගණන්නේ නැහැ මේ අපි හරි දාලා තියෙන මෙයාව ගත්තා මෙයාවත් තරම් තියෙන මෙයාවත් තරම් මෙයාවත් තරම් තියෙන මෙයාත් තරම් තියෙන මෙයාත් තරම්
මෙයාවත් අර මෙයාවත් අරගෙන පැහැදිලි මෙයත් අරගෙන මෙයත් අරගෙන මෙයාවත් අරගෙන පැහැදිලිද මෙයාවත් අරගෙන මෙයාවත් අරගෙන ඒ කියන්නේ ඔක්කොම ටික අරගෙන අරන් නැත්තේ කාවද මාරකය අරගෙන නෑ මේ අන්න මේක මාරකයි පැහැදිලි ගත්තේ නෑ මෙයත් මාරකයි එයත් අරගෙන නෑ මෙයත් මාරකයි අරගෙන නෑ රයිට් එහෙමනම් ඔන්න අපි ගත්තා මේ අපිට බොහොම පැහැදිලි මෙන් බලන්න එහෙනම් අපිට ගානේ කිව්වා මොකක් කියලාද ගානේ අපිට කියනවා ආන්න මේ මුහුණුකරණය කරලා පැහැදිලිද ආන්න මේ මුහුණුකරණය කරයින් පස්සේ අපිට හම්බෙන මේ කහපිහාටු වක්කූපාද දරන ජීවීන් අතර මුහුමක් කරලා පෙන්වන්නලු ඊට පස්සේ එකේ ප්‍රවේණි දර්ශ පෙන්වන්නලු රූපානුදර්ශ හා අනුපාත දෙන්නලු මේ ඉතින් අන්න එහෙනම් ඔන්න අපි ගත්ත කහ වක්කූපාද දරන ජීවීන් දෙන්නේ අරගෙන මුහුණුකරණය කර අපි ඒගොල්ලන්ගෙන් ජන්මාණු ගත්තා ජන්මාණු මෙතන 4යි මේ පැත්තෙන් ජන්මාණු 4යි අපිට ජන්මාණු 8ක් හම්බුණා ඒ ජන්මාණු 8 අපි දැම්මා පනට් ස්කෝයායකට මේ ජන්මාණු 8 අපි දැම්මා පනට් ස්කෝයායකට දාපුවාම අපිට ලැබෙනවා දරුවෝ ටික අපි එකෙන් මොනවද ගත්තේ අපි එකෙන් රූපානුදර්ශ අනුපාත ටික ගත්තා මේ අන්න බලන්න අපිට හම්බෙච්ච රූපානුදර්ශ අනුපාත ටික අන්න මේ බලන්න මෙන්න රූපානුදර්ශ අනුපාත ටික අපිට තියෙන්නේ මේ මෙන්න රූපානුදර්ශ අනුපාත ටිකම ආන්න මේ තියෙන රූපානුදර්ශ අනුපාත ටික සුදු සාමාන්‍ය 1යි සුදු වක්කූ 2යි කහ සාමාන්‍ය 2යි කහ වක්කූ 4යි කළු සාමාන්‍ය 1යි කළු වක්කූ පාද අන්න 2යි අන්න එතකොට ඔන්න අපි රූපානුදර්ශ ටිකයි අනුපාත ටිකයි පෙන්. ඊට පස්සේ අපිට තියෙන්නේ බලන්න අපෙන් ඇහුවා ගානේ ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි අපෙන් ඇහුවා මෙන්න අපි අරගෙන පෙන්නවා මොනවද ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි අරන් පෙන්නවා මෙන්න ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි පැහැදිලිද අන්න එතකොට විස්තර කරන්න ලොකු වෙලාවක් ගත වුණාට ඔබ ඕක ගානක් විදියට හදාගෙන යනකොට ඔබට වේගයෙන් හදාගෙන යන්න පුළුවන් පැය භාගයකට අඩු කාලයකදී මේක විසඳන්න පුළුවන් හැබැයි දරුවෝ මගෙන් ඉගෙන ගන්න ඕන කාරණාවක් තියෙනවා ඒ තමයි එන මේවල ජන්මාණු ගණිද්දි ආන්න මේ බලන්න ජන්මාණු ගණිද්දි හරියට සැලකිලිමත් වෙන්න ජන්මාණු ටික ගණිද්දි ඊට පස්සේ අන්න ප්‍රවේණි දර්ශ ටික දාගන්න එක හරි ඒක ගැටලුවක් එන්නේ නේ රූපානුදර්ශ මේව ඇතුලේ එකින් එක ලියන්න නොලිය ඉන්න එපා ඊට අමතරව රූපානුදර්ශ ගණිද්දි ඒ ගත්ත බව අඟවන්න මොකක්කෝ සංකේතයක් ගන්න ඔබ පාට පෑන් කීපයක් පාවිච්චි කරලා සංකේත දාලා ගන්න. ප්‍රවේණි දර්ශ ගණිද්දිත් අන්න ඒ වලට අදාළ සංකේත දාලා මේ මම ගත්ත විදිහටම ගන්න. එතකොට ඔබට වරදින්න වැරදුනත් හොයා ගන්න පුළුවන්. එයි මේ අපි රවුම් කරලා තියෙන්නේ මේ. ආන්න ඒක රවුම් කීයක් තියෙනවද? මේ ත්‍රිකෝණ කෑලි කීයක් තියෙනවද? ආන්න ඒ ටික අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ ගත්ත සංකේතම ඕනේ නෑ. මේ ඇතුළට දාන ඒවා මේ. අන්න ඉතින් මේ ගාන ලේසියි ඇයි? අපිට ඔක්කොම ටික දුන්නා. කහ පාට කියන්නේ මොකද්ද ප්‍රවේණි දර්ශය දුන්නා. කළු පාට කියන්නේ මොකද්ද ප්‍රවේණි දර්ශය දුන්නා. ඉතින් බොහොම ලේසි ගානක්. බොහොම ආසාවෙන් අපිට හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? අන්න. තවත් මෙවන් ප්‍රවේණි විද්‍යා ගැටලුවකින් නැවත හමු වෙමු.